ප්‍රපාපස්ස අකුරුණං කුසලස්ස උපසම්පදා සචිත්ත පඤ්ඤෝදපනං ඒතං බුද්ධාන සාසනං දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට වැඩමවතාල ගරු දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද බල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහැවත් පින්වතුනි, අදත් ඔබ ධර්ම දක්ෂිනා සමග net fm ශ්‍රවණය කරනවා සදහැසිතින්. පින්වත්නි, ඔබට අද දවසේදී අපි කියා දෙන්න කියලා කල්පනා කළේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ගම්බීර වූ කාරණාවක් සරලව පැහැදිලි වශයෙන් තේරුම් ගන්න පුළුවන් විදියට සාකච්ඡා කරමු. අද දවසේ පින්වත්නි, ධර්ම දේශනාවේ සදැහැති දායකත්ව ලබාගෙන කටයුතු කරන්නේ නිට්ටඹෝ කන්ද හේනවත්තේ යෝවි ශෂී ඩිමන්ත ගුණතිලක සහ ප්‍රසාදිනී ගුණතිලක කියන පින්වතුන් ඒ දරු දෙදෙනා විසින්. අද ඔබ මේ ඉගෙන ගන්න පින්වත්නි සංකාර ගැන. සංකාර කියන වචනේ ඔය ඇත්තන්ට පුරුදුයි. මේ සංකාර කියන වචනය අර්ථ ගොඩකින් බුද්ධ දේශනා අතරේ බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා තියෙනවා. ඒ කියන්නේ එකම නම, එකම අකුරු ටික. නමුත් පින්වත්නි මේ වචනෙට එක එක අර්ථ තියෙනවා. උදාහරණයකට අපි නිකන් හිතුවොත් එහෙම කැරට් කියලා අපි කතා කරනකොට එකම අකුරු ටික, එක වචනයක්. නමුත් එක පැත්තකින් අපි උයන දෙයකට කැරට් කියලා කියනවා. ඒක අර්ථයක්. ඒ වගේම රත්තරන් මිම්මකට කැරට් කියලා කියනවා. ඒක තවත් අර්ථයක්. පින්වත්නි, මේ වගේ එක එක අර්ථ සහිතව හැබැයි එකම අකුරු ටික පාවිච්චි කරන අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා අතරේ. මේ සංකාර කියන වචනේ ආන්ගේ වගේ එකම අකුරු ටික, නමුත් පින්වත්නි අර්ථ වශයෙන් වෙනස්. එතකොට ඔබට අද අපි කියලා දෙන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා කියන තැන පටිච්ච සමුප්පාදේ උඩම කතා කරන මේ සංඛාර කියන වචනේ ගැන. සංඛාර කියන වචනය ඔබට ඊටාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් උපමාවක් කියන්නම්. පින්වත්නි, ඔබ නිකන් කල්පනා කරලා බලන්න. සාමාන්‍යයෙන් තිරගත වෙන ඕනෑම නාට්‍යයක, එහෙම නැත්නම් චිත්‍රපටයක ඔයත් දන්නවා සාමාන්‍යයෙන් ඒකට නළු නිලියන් පමණක් නෙමෙයි බොහෝ දෙනෙක් එකට එකතු වෙනවා. ඒ රූපවාහිනිය තුල හෝ වේවා, සිනමා හලක හෝ වේවා, යම්කිසි තැනක මේ තිරගත වෙන නාට්‍ය චිත්‍රපටිය ඒ තත්ත්වයටපත් කරන්න. ඒකට ඔයත් හොඳින් දන්නවා
නළු නිලියන්ට අමතරව කැමරාකරුවන්, ඒ වගේම අධ්‍යක්ෂණයට, නිෂ්පාදනයට, තිර රචනයට, ඒ වගේම අංග රචනවලට නොයෙකුත් දෙයට බොහෝ පිරිසක් එකතු වෙනවා. මේ අතරේ පින්වත්නි, නාට්‍යයකට, චිත්‍රපටයකට තිරගත වෙන ඕනෑම දෙයකට නැතුවම බැරි කෙනෙක් තමයි සංස්කාරක කියලා කියන්නේ. මොකද හේතුව අපි හිතමු නාට්‍ය රූගත කිරීම කරන්නේ එක එක නගරවල පළාත් කීපයක. එතකොට මේ තැන් වල කරන සියලුම දර්ශන ටික පින්වත්නි එකට එකතු කරගත්තට මේක නාට්‍යයක් වෙන්නේ නැහැ. අධ්‍යක්ෂකතුමා විසින් නළු නිලියන් ආදී සියලු දෙනා මෙහෙයවමින් නිෂ්පාදකගේ සියලු මුදල් එක්ක මේ කරපු කතාව තනිකර නාට්‍යයක් බවට පත් කරන්න නම් පින්වත්නි ඒකට ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම සංස්කාරක. එතකොට එයා මොකද්ද කරන්නේ? තැන් වල රූගත කිරීම කරලා ගෙනාපු ඒ රූපරාමු සියල්ල එකට එකතු කරලා ගලපන්න ඕන තැන් වලට ඒව ගලපලා, ඒවට සංගීතය මුසු කරන්න ඕන තැන් වලට ඒව මුසු කරලා, අකුරු යොදන තැන් වලට අකුරු යොදලා, කපලා කොටලා කියලා ඔබේ භාෂාවෙන් කියනනම් පින්වත්නි මේ විදිහට නොයෙකුත් වෙනස්කම් කරලා මේ නාට්‍යයක් බවට පත් කරනවා. චිත්‍රපටයක් බවට පත් කරනවා. රූපරාමු ගොඩක්. එතකොට පින්වත්නි තැන් වල දර්ශන ගොඩාක් එකට එකතු කරලා නාට්‍යයක් බවට, චිත්‍රපටයක් බවට පත් කරලා එළියට එන්නේ සංස්කාරක අතින්. එහෙනම් මෙතන සංස්කාරක විසින් තමයි බලන් ගියාට පස්සේ සකස් කරලා තියෙන පින්වත්නි. එතකොට සංස්කාරක කියන වචනේ තේරුම එහෙනම් සකස් කරන කෙනා කියන එකයි. එතකොට දැන් සකස් කරන කෙනා කියද්දි සංස්කාරක නම් අපි හිතමු පින්වත්නි කොතන හරි යම්කිසි වැඩක් වෙනවා, සකස් වීමක් තියෙනවා. හැබැයි සකස් කරන කෙනෙක් නැහැ. සකස් වීමක් තියෙනවා, සකස් කරන කෙනෙක් නැහැ. ඔබට මම මේ වාක්‍ය දෙසරයක් කිව්වේ හොඳට සිහියට ගන්න. එහෙනම් සකස් වීමක් තියෙනවා නම් සකස් කරන කෙනෙක් නැත්තම්, සකස් කරන කෙනෙක් ඉන්න තැන සංස්කාරක. අපි හිතමු සකස් වීමක් ඇත, සකස් කරන්නෙක් නැතනම් ක කපනවා. එතකොට සංස්කාරක නෙමෙයි සංස්කාර. එන සංස්කාර කියන එකේ තේරුම මොකද්ද? කරන්න කෙනෙක් නැහැ, හැබැයි වැඩේ වෙනවා. ඒ කියන්නේ සකස් වෙනවා. අන්න එහෙනම් පින්වත්නි සංස්කාර කියන වචනේ තේරුම ඔය ඇත්තන්ට තේරෙන්න ඕනේ. මොකද්ද සංස්කාර කියන්නේ? සකස් වෙනවා. එතකොට මේක pāli වචනේ තමයි සංඛාර. එතකොට දැන් හොඳට හිතලා බලන්න මේ පාලියෙන් සංඛාර කියන වචනය අපි ඔබට මතක් කළා. මේක සංස්කෘතයට සම්බන්ධව සංස්කාර වෙනවා මේ pāli සංඛාර කියන වචනේ. එතකොට සිංහලෙන් අපිට වඩාත්ම අර්ථ සහිතව තේරුම් ගන්නවා නම් සකස් වීම කියලා කියන්න පුළුවන්. එහෙනම් පින්වත්නි ඔබට මේ වචනේ තේරුම ඔය විදිහට වටහා ගන්න. සකස් වීම තුනක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. කාය සංඛාර කියලා කිව්වා පළවෙනි එක. එතකොට පින්වත්නි කාය සංඛාර කියලා කිව්වේ කයේ සකස් වීම. වචී සංඛාර කිව්වා. මොකද්ද මේ වචනේ සකස් වීම? ඊළඟට පින්වත්නි චිත්ත සංඛාර කිව්වා. සිතේ සකස් වීම. එහෙනම් කය සකස් වෙනවා, වචන සකස් වෙනවා, සිත සකස් වෙනවා. පින්වත්නි මේ සකස් වීම තුනම ඔය ඇත්ත කවුරුත් මේක ඇහුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද? මේක කවුරුත් දන්නේ නැති, මේක මෙතනින් මේ දේශනේ අහන ඔය ඇත්ත කාට හරි අදාළ නැති දෙයක් නෙමෙයි. මේක කාතුලත් පින්වත්නි සිද්ධ වෙන කාටත් පොදු දෙයක්. ඒ නිසා ඔය ඇත්තන්ට කොහොමද මේ කය සකස් වීම වෙන්නේ කියලා, එහෙම නැත්නම් කොහොමද වචන සකස් වෙන්නේ කියලා, එහෙම නැත්නම් පින්වත්නි කොහොමද සිත සකස් වෙන්නේ කියන එක ගැන දැනගෙන ඉන්න එක වටිනවා. මොකද ඔබ තුල කය සකස් වීමක් සිද්ධ වෙන හින්දා. ඒකට ඒ සිද්ධ වෙන්නේ කොහොමද කියන එකයි පින්වත්නි අපි මෙතන සොයන්නේ. අන්න ඒ වගේ අපි නිකන් හිතුවොත් පින්වත්නි කය කියලා කියන මේක නාට්‍යයක් නම් මේ නාට්‍යයේ සකස් වීමට අපි කියමු කාය සංකාර කියලා කියන පාලියෙන්. එහෙනම් කාය සංකාර කියලා කියන්නේ අපි නාට්‍යයක් කියන වචනේ ඔබට උපමා කරලා උදාහරණයක් වශයෙන් පෙන්නුවත් මෙතනදී බුද්ධ වචනයට අනුව ඔබ මතකේ තබා ගත යුතුයි. කාය සංකාර කියන මේ පාලි වචනේ තේරුම එහෙනම් මොකද්ද? කයේ සකස් වීම. ඊළඟට වචී සංකාර. මේ වචනේ තේරුම එහෙනම් ඔබ දන්නවා දැන් වචනේ සකස් වීම. ඊළඟට චිත්ත සංකාර. ඒ කියන්නේ සිතේ සකස් වීම. පින්වත්නි ඔන්න ඔය කයේ සකස් වීම ගැනත්
වචනේ සකස් වීම ගැනත් සිතේ සකස් වීම ගැනත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා පටිච්ච සමුප්පාදේ සංකාර ගැන කියනකොට. අවිද්‍යාපච්චය සංකාර කියන තැන සංකාර වශයෙන් උන්වහන්සේ පැහැදිලිව වදාලා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන මේ වචන ටික. ඒතර දැන් අපි ඔබට තේරුම් කරලා දුන්න එහෙනම් කාය සංකාර කියන කයේ සකස් වීම, වචී සංකාර කියන වචනේ සකස් වීම, චිත්ත සංකාර කියේ සිතේ සකස් වීම කියලා. දැන් මේ සකස් වීම සියල්ලම පින්වත්නි ඔය ඇත්තයි දැනගන්නේ. ඔය ඇත්තන්ට කයක් කියලා එකක් තියෙනවා. කයක් කියලා එකක් තියෙනවා නම් පින්වත්නි කය සකස් වෙනවා කොහොමද? ඒ කය සකස් වෙන්නේ? ඒ කය සකස් වෙන විදිහ මොකක්ද කියලා ඔබට අවබෝධයක් ඇති වෙනවා නම් පින්වත්නි ඔබ ගැනමයි අවබෝධ කරන්නේ. එතකොට වචන සකස් වීමක් ඔබ තුළ තියෙනවා නම් ඔබ මේ වචන සකස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න එක වටිනවා. ඔබ තුළ සිතේ සකස් වීමක් වෙනවා නම් මේ හිත සකස් වෙන්නේ කොහොමද කියලා ඔයත් දැනගන්න එක වටිනවා. එතකොට ඔබ දැනගන්නේ පින්වත්නි ඔබ ගැනමයි. ඒ නිසා අපි තාම සරලව මේ කයේ සකස් වීමයි, වචනේ සකස් වීමයි, සිතේ සකස් වීමයි ගැන සාකච්ඡා කරලා බලමු. අපි බලමු පින්වත්නි මෙතනදී අර්ථ වශයෙන් ධර්මයේ තුල විස්තර කරනවා කයේ සකස් වීම. ඒ කියන්නේ කාය සංඛාර කියන මේ වචනේ කොටස් දෙකකින්. ඒ තමයි ආස්වාස ප්‍රස්වාස. කය සකස් වීම ආස්වාස ප්‍රස්වාස නිසා. ඊළඟට වචනේ සකස් වීම විතක්ක ਵਿਚාර නිසා. සිතේ සකස් වීම සංඥා වේදනා නිසා. අපි මේ හැම වචනයක්ම ඔබට තේරුම් කරලා දෙනවා. වචන විතරක් නෙමෙයි පින්වත්නි. මේ වෙලාවේ මම පැහැදිලිව ඔබට මතක් කරන ඔබ මේ දැනුමක් සඳහා කරුණු එකතු කරගන්න උත්සාහයක් ගන්නව හැම නෙමෙයි. ඔබ මේ උත්සාහ කරන්නේ පැහැදිලිවම ජීවිතයේ අවබෝධයක් ඇති කර ගැනීම සඳහා ගන්න මොහොතක් හැටියටයි. ඒ නිසා ඔබට මේ වෙලාවේදී මේ අහන කාරණා තමා තුළින්ම විමස තේරුම් ගන්න පුළුවන් විදිහට කියා දෙන්නටයි අපි කල්පනා කරන්නේ. එනිසා බලමු ඉස්සෙල්ලම මේ කයේ සකස් වීමයි, වචනේ සකස් වීමයි, සිතේ සකස් වීමයි වෙන්නේ කොහොමද කියන එක ගැන, ආස්වාස ප්‍රාස්වාස නිසා කොහොමද කය සකස් වෙන්නේ කියන එක ගැනත් සාකච්ඡා කරමු. විතක්ක ਵਿਚාර කිව්ව. මොකද මේ විතක්ක කියන්නේ? ඒ කියන්නේ හිතනවා. ਵਿਚාර කියන්නේ පින්වත්නි ආයෙත් හිතනවා. ඔන්න ඔය විතක්ක කියන සිතීමත් විචාර කියන ආයෙත් සිතීමත් කියන මේ දෙකම ඕනේ පින්වත්නි වචී සංස්කාර වලට. එතකොට චිත්ත සංකාර කියලා කිව්ව සංඥා වේදනා. හිතක් සකස් වෙන්නේ සංඥා කියන හඳුනා ගැනීමත් වේදනා කියන විඳීමත් නිසා. එහෙනම් පින්වත්නි හඳුනා ගැනීමක් සහ විඳීමක් ඕන කරනවා ඕනම කෙනෙකුට ඕන වෙලාවක සිතක් සකස් වෙන්න. දැන් මෙතනදී ටිකක් සරලව තේරෙනම කරුණු කීපයක් ගත්තොත් අපි ඉස්සෙල්ලා නිකන් හිතමු පින්වත්නි චිත්ත සංකාර කියන මේ වචනයට අදාළව සංඥා වේදනා කියපු වචන දෙක ඔබට හිතේ ගැඹුරුයි කියලා. ආස්වාස ප්‍රාස්වාස කියන එක ටිකක් ඔබට තේරෙනවා. විතක්ක ਵਿਚාර කියන හිතනවා ආය හිතනවා කියන එකත් යම් මට්ටමකින් තේරෙනවා. නමුත් මේ චිත්ත සංකාර වල සංඥා වේදනා කියප එක ගැන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඉමු. ඊට පස්සේ මම ඔබට චිත්ත සංකාර වලින් පස්සේ වචී සංකාර ගැනත් කාය සංකාර ගැනත් පැහැදිලිව ශීපත් කරලා දෙනවා. අපි බලමු පින්වත්නි මෙතනදී බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව පෙන්වලා දුන්නා සිතක් සකස් වෙන සංඥාත් ඕනේ වේදනාත් ඕනේ. සංඥා කිව්වේ හඳුනා ගැනීම කියලා මම ඔබට මතක් කළා. වේදනා කිව්වේ විඳීමයි කියලා මතක් කළා. ඕනම තැනක පින්වත්නි යම් හඳුනා ගැනීමක් සහ විඳීමක් තියෙනවා නම් එතන සකස් වීමක් තියෙනවා සිතේ. පුංචි කාලේ ඔබ නිකන් හිතන්න අපිට ගොඩාක් දේ දකින දේවල්, ඇහෙන දේවල් අපි හඳුනා ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ උත්සාහය සමහර වෙලාවට පින්වත්නි අම්මා තාත්තගෙන් අපි විමස නිතරම ඒ අයට වද දිදී ඇහුවා. අපි අහනවා දකින්නේවත් එක්ක අම්මේ අර මොකද්ද? අම්මේ මේ මොකද්ද කිය අපි අහනවා. එතකොට පින්වත්නි ඒ අහන හැම දෙයක්ම අපිට අම්මලගෙන් දැනගැනීමෙන් අපි සංඥා ගොඩනගා ගත්තා. ඒ සංඥා නිසා පින්වත්නි අර අහපු දේ, ඒ අදාළ දැකපු දේ අපිට ආයෙ දකිද්දි ආයෙත් අපිට සමහරලාවට මතකේ නැත්තම් සංඥාව හරියට ගොඩනගිලා නැත්තම් අපි අම්මලගෙන් ඒ දේ ගැන ආයෙත් ඇහුවා. කොහොම හරි අහලා සංඥාව ගොඩනගා ගත්තට පස්සේ පින්වත්නි තවදුරටත් අපි අම්මලගෙන් අහන්න ගියේ නෑ අම්මේ මේ මොකද්ද කියලා.
ඒතර අපිට ඒක දකිනකොටම හිත සකස් වෙනවා. සමහර දේවල් අපි අහන්නේ නැතුව අතපත ගාලා, එහෙම නැත්නම් හපලා බලලා, ඔබලා බලලා, විසිකරලා බලලා, තලලා බලලා හඳුනා ගන්න උත්සාහ කළා, සංඥා ගොඩනගා ගන්න උත්සාහ කළා. අපි දන්න චූටි කාලේ අපිට රබර් බෝලයක් දුන්නත් අපිට එකපාරට සිතක් සකස් වෙන්නේ නැහැ මේක සෙල්ලම් කරන එකක් කියලා. එතකොට සිතක් සකස් වෙන්නේ නැති නිසා සෙල්ලම් කරන එකක් කියලා අපි මොකද්ද කරේ? ඒ බෝලේ සමහර වෙලාවට හපනවා. හපලා බැලුවා කන දෙයක්ද කියලා. බලනකොට ඒක කන දෙයක් කියලා තේරෙන්නේ නැහැ. ඒක එහෙම රහකුත් නැහැ. ඊට පස්සේ අපි ඒක ඔබනවා, තල්ලු කරනවා, තලනවා, විසි කරනවා. එක එක දේ කරනකොට අපිට තේරුණා මේක සෙල්ලම් කරන්න තියෙන જાති එකක්. මේක කන එකක් එහෙම නෙමෙයි කියලා. ඔන්න අපි සංඥාවක් ගොඩනගා ගත්ත රබර් බෝලි ගැන. ඊට පස්සේ පින්වත්නි අපි ටික ටික වැඩෙනකොට අපිට අර සංඥා ඔස්සේ එදා ගොඩනගාගත් හඳුනා ගැනීම ඔස්සේ දැන් සිතක් සකස් වෙනවා රබර් බෝලයක් දකිනකොට මා මේක සෙල්ලම් කරන්න තියෙන එකක් කියලා. ඊට පස්සේ අපි ආයෙත් එක හපන්න උත්සාහ කළේ නෑ මේක කන දෙයක්ද කියලා තේරුම් ගන්න. නිකම් සිතේ සකස් වීම වෙනවා. අදටත් අපිට බෝලයක් දැක්ක ගමන් මතක් වෙනවා මේක සෙල්ලම් කරන එකක් කියලා. පින්වත්නි එහෙනම් එදා පුංචි කාලේ ඔය අතපත ගාලා හපල බලලා ඔබල බලලා තල්ලා බලලා අපි ගොඩනගාගත්ත සංඥා අද අපිට නොදැනීම සිත සකස් වෙන්න හේතු වෙනවා ඒවා දකිනකොටම. මේක තමයි සාමාන්‍ය සිතක සකස් වෙන ස්වභාවය. අපි කොහේ හරි අලුතෙන් ස්ථානයක් හොයාගෙන යනකොට සමහර විට අපි අලුතෙන් හමු වෙච්ච යාළුවෙක්ගේ ගෙයක් හොයාගෙන යනකොට එහෙම නැත්නම් අපිට විශේෂයෙන් යා යුතු ස්ථානයක් එක්ක බඩු භාණ්ඩ මිලදී ගන්න. එහෙම නැත්නම් ඔබ ධර්මදේශනාවක් තියනවා කියලා කොහේ හරි දුර පළාතකට යනවා. ඒ අදාළ ස්ථානයේ සොයමින් යන්න ඕනේ ඔබට. ඔබ නොදන්න තැනකට යනකොට පින්වත්නි ඔබ සොයද්දී ඔබට සමහර වෙලාවට වෙන කෙනෙක්ගෙන් අහගත්ත කරුණ ඔස්සේ විටින් විට හිත යනවා මෙයා මෙතනින් දකුණට හැරෙන්න කිව්වා. මේ තියෙන මෙන්න මේ ඔර්ලෝසුව කනුව ළඟින් තමයි වමට හැරෙන්න කිව්වේ. ඔන්න ඔය විදිහට අපි හිත යනවා. එතනදිත් අපිට හිත සකස් වෙනවා අර අහගත්තු දේවල් ඔස්සේ. සමහරලාට යම්කිසි තැනකදී මතක නැති වෙන තැන් තියෙනවා. තුම්මන් හන්දි හම්බෙනවා. මෙතනින් කොයි පැත්තටද කිව්ව මට එච්චර නිච්චි නෑනේ කියලා කල්පනා කරනවා. මට මතක නෑ මෙයා මෙතනින් වමට හැරෙන්නේ කොහොමද දකුණට හැරෙන්නේ කොහොමද. දැන් ඊට පස්සේ ප්‍රශ්නයක්. දැන් හිතක් සකස් වෙන්නේ නෑ ඔතනින් මේ පැත්තට හැරෙන්න කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපිට හිතක් සකස් වෙන්නේ කාගෙන් හරි අහන්න කියලා. එතකොට පින්වත්නි අපි යම් කිසි කෙනෙක්ගෙන් කතා කරලා අහනවා අසවල් ස්ථානෙට යන්න පුළුවන් මෙතනින් කොයි පැත්තටද? එතකොට එයා කියනවා මෙතනින් මේ පැත්තට යන්න කියලා. ඔන්න දැන් අපිට අහගත්ත යම් කිසි ශබ්දයක්, ඒ කියන්නේ මේ පැත්තට හැරෙන්න කියන වචනේ අපි අහගත්ත ශබ්දයක් හැටියට පින්වත්නි ඒක ශබ්ද සංඥාවක්. ඒ සංඥාවෙන් හඳුනා ගැනීමක් උනේ. දැන් ඒ හඳුනාගත්ත ඔස්සේ ඒ පුද්ගලයා කිව්ව පැත්තට අපි යනවා. යන්නේ මොකද? ඒ පැත්තට දැන් යන්න කියලා හිත සකස් වෙනවා. එහෙනම් පින්වත්නි ඔය විදියට අපි අමාරුවෙන් අහහා හොය හොය යන පළවෙනි දවසේ ඒ මාර්ගය දැනගත්තට පස්සේ ඒ සංඥාව තවදුරටත් අමතක නොවි තියෙනවා නම් ඊළඟ දවසේ යනකොට අපිට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. අපිට අමාරුවෙන් හිත යන්න ඕනෙත් නැහැ. මෙතනින් කොයි පැත්තටද කකා හිත යන්න ඕනෙත් නැහැ. සංඥාව හොඳට තියෙනවා නම්. තාමත් හැබැයි දෙවෙනි තුන්වෙනි දවසේ යනකොටත් සංඥාව හරියට ගොඩ නැගිලා නැත්තම් ඒත් ඉතින් හිත අහහා යන්න ඕනේ. ඒත් සංඥා අමාරුවෙන් ගොඩනගා ගන්න ඕනේ. පින්වත්නි සංඥා හරියට ගොඩ නැගුණාට පස්සේ ඒ පාරේ යනකොට අපි කාගෙන්වත් අහන්නේ හිතන්නේ නැහැ. දැන් ඔයත් හිතන්න ඔබේ ගෙදරට යනකොට යම් කිසි විදිහකින් පාරකින් හැරි යන්න තියෙනවා නම් ඔබ අමාරුවෙන් හිත යනවාද මෙතන මේ කඩේ ළඟින් මේ පැත්තට හැරෙන්න ඕනේ අපේ ගෙදරට යන්න. එහෙම ඔබ ඔබේ ගෙදරට යනකොට හිත හැරි යන්නේ නැහැ. ඔබ කාගෙන්වත් අහන්නෙත් නැහැ. කරන්නේ මොකද්ද පින්වත්නි? අදාළ තැනට අවශ්‍ය විදිහට ඔබ යනවා ගිහිල්ලා තමන්ගේ නිවස නම් ඒ නිවස ළඟට කිසිසේත්ම සිතන්නේ නැතුව යනවා. ඒ හැම තැනටම යන්න ඔබට අනිවාර්යයෙන්ම එතකොට පින්වත්නි සිතක් සකස් වෙනවා. දවසක් එක්තරා කුලී රථයක රියදුරු මහත්තයෙක් මාත් එක්ක කිව්ව පින්වත්නි එතුමා රාත්‍රියේ තමන්ගේ කුලී රථයෙන් ඒ අවශ්‍ය ගමනක් යනවා. මේ දැන් කුලී රථය තුල යන්නේ බීමත්ව ඉන්න පුද්ගලයෙක්. එතකොට දැන් මේ පුද්ගලයා අසවල් පළාතට යන්න කියලා කිව්වා. කිව්වට පස්සේ දැන් මෙහා ඒ පැත්තට යනවා. කිවලු
ඔතනින් වමට හරවන්න දකුණට හරවන්න කිය බීමත්ව උනත් හොඳට මතක ඇතුව යනවා. ගිහිල්ලා කිවලු ඔන්න ඔතන ඔය ඉස්සරහ ගෙදරට යන්න කියලා. ඊට දැන් මේ රියදුරු කියන පරිදි අර ගෙදරට ගියා. ගියාට පස්සේ ඒ ගෙදර බල්ලෙක් කෑ ගහගෙන එනවා. එනකොට මේ බීමත්ව ඉන්න මිනිස්සෙක් කිවලු නෑ ඔය ගෙදර වෙන්න බෑ එහෙනම් එහා පාරේ කියලා. එතකොට පින්වත්නි එයාට ටක් ගාලා සංඥාවක් ආවා බල්ලෙක් මේ ගෙදර ඉන්නේ මගේ ගෙදර බල්ලෙක් නෑ එහෙනම් මේ මගේ ගේ නෙමෙයි කියලා. එයා වෙන ගෙදරකට යනවා. ඔන්න ඔයගේ පින්වත්නි බීමත්ව ඉන්න මිනිස්සෙකුට උනත් සංඥාව අවුල් වෙලා නම් සංඥාව හරියට පිහිටලා නැත්තම් එයාටත් යම්කිසි විදිහකින් සිත සකස් වීමේ ප්‍රශ්න තියෙනවා. හැබැයි කොතනක හරි සංඥාව හරියට ගොඩ නැගුණොත් ඒ සිත හරියට සකස් වෙනවා. ඉතින් මෙතනදී තාම පැහැදිලි සිතක් සකස් වෙන්නේ සංඥාවත් ඕනේ විඳීමත් ඕනේ පින්වත්නි. අපි නිකන් ඔබට උදාහරණයක් කියන්නම්. ඔබ හිතන්න ඔබ යාළුවෙකුගේ ගෙදරකට සොයාගෙන යනකොට මේ යාළුවාගේ නිවසට යන පාරේ ඔන්න ගෙවල් 3ක් පැන්නට පස්සේ තියෙනවා 4 වෙනි ගෙදර. ඒ ගෙදර ඔබට දෙවනි දවසේදී බල්ලෙක් මුණ ගැහෙනවා. බුරාගෙන එනවා හපන්න සූදානමින් වගේ බල්ලෙක්. එතකොට පින්වත්නි මේ පාරේ 3 වෙනි ගේට් පැන්නට පස්සේ 4 වෙනි ගෙදර ඔබට මේ ලැබිච්ච අත්දැකීම පළවෙනි දවසේ යනකොට ලැබුණේ නැහැ. ඔබට දැන් මේ දෙවෙනි දවසේ තමයි මේ අත්දැකීම ලැබුණේ. එතකොට පළවෙනි දවසේ කිසිම ගැටලුවක් නැතුව ගිය ඔබ දෙවෙනි දවසේ යනකොට මේ 4 වෙනි ගෙදර බල්ලෙක් ඉන්නවා කියලා ඔබට ඒ ගේ ළඟින් යද්දි සිතක් ආවේ නැහැ. නමුත් ඔබට අත්දැකීමක් දැන් තියෙනවා. බල්ලා බුරාගෙන ආවා. හපන්න සූදානමින් හිටියා. දැන් ඔබ මේ සියල්ලත් එක්ක ඔබ තුල සංඥා ගොඩ නැගුණා, විඳීම් ගොඩ නැගුණා පින්වත්නි. දැන් මේ වේදනාව ඔබට දුක් වේදනාවක් වුණා. ඒ වෙලාවේ ඔබට මේ ඇතිවෙච්ච සංඥාව, මේ වේදනාව ඔබ හොඳට බලන්න. ආයෙත් දවසක ඔබ මේ පාරෙන් යද්දී ඔබට උපකාර වෙන්නේ නැද්ද කියලා ඒ සංඥාවයි වේදනාවයි. ඒ ඔස්සේ සිත සකස් වෙන්නේ නැද්ද කියලා ඔබ බලන්න. පින්වත්නි 3 වෙනි දවසේ දැන් ඔබ එනකොට ඒ පාරෙන් පළවෙනි දවසේ කිසි වෙනසක් නැතුව ඒ ගේ ළඟින් ගියත් දෙවෙනි දවසේ විශේෂ අත්දැකීමක් ලැබිලා ඒ මොහොතේ ගොඩ නැගුණා. දැන් 3 වෙනි දවසේ ඔබ මේ 4 වෙනි නිවස පහු කරන්න සූදානම් වෙනකොටම ඔන්න ඔබේ මනසට ටක් ගාලා සිතුවිල්ලක් එනවා බල්ලා දන්නේ නැහැ කියලා. ඒතර බල්ලා එයිද දන්නේ නැහැ කියන සිත සකස් වුණේ ඔබ ඌමනාවෙන් හිතලා ගත්ත නෙමෙයි පින්වත්නි. ඔබට ඒ නිවසට ලං වෙනකොට සිතක් ඇති වුණාද ඊයේ නම් බල්ලෙක් ආවා අදත් එන්න පුළුවන් කියන එකක් හිතන්නේ නැතුව ඔබ ඌමනාවෙන් කල්පනා කරනවා අනේ බල්ලා එයි කියලා හිතක් මා තුල ඇති වේවා කියලා ඔබ හිතුවේ නෑ පින්වත්නි. සමහර විට ඔබ බස් රථයෙන් බැහැලා නම් ඒ නිවස ළඟට එන්නේ. ඔබ බස් රථයෙන් බහිනකොට මේ පාරට ඇතුල් වෙනකොට ඔබ කල්පනා කළේ නෑ මේ පාරේ 4 වෙනි ගේ ළඟින් යද්දි බල්ලෙක් එයි කියන සිත මා තුල ඇති වේවා කියලා ඔබ එහෙම හිතුවේ නෑ පින්වත්නි. කිසිම උත්සාහයක් ඔබ නොගෙනම අර 4 වෙනි ගේ ළඟට කිට්ටු වෙද්දි මේ 3 වෙනිදා ඔබේ සිතට නිකම්ම සිතුවිල්ලක් එනවා බල්ලයිද දන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ අලුත් අත්දැකීම ඔබට ඇති වෙන්නේ ඒ සිත සකස් වෙන්නේ අර සංඥා සහ වේදනා කියන දෙක ගොඩනගිච්ච නිසා කියලා ඔබට තේරෙන්න ඕනේ. මේ විදිහට තමයි අපි ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න කියන්න හිතන්න සිත සකස් වෙන්නේ. දැන් බලන්න සමහර ලාට අපි ප්‍රශ්න පත්‍රයක් ගත්තට පස්සේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනකොට ප්‍රශ්න පත්‍ර සඳහා උත්තර ලියන්න විභාග ශාලාවේ 50 දෙනෙක් ඉන්නවා නම් 50 දෙනාම මේ එක ප්‍රශ්නෙට දෙන උත්තරේ එකයිද නැත්නම් 50 විදිහක්ද කියලා නිකන් බලන්න ඔබ. සමහර ලාට සමාන උත්තර දෙන කීප දෙනෙක් ඉන්නවා. ඒකට නිවැරදි පිළිතුර හරියට දැනගෙන ලියන කෙනා සමාන උත්තර දෙයි. ඒක සමහර ලාට වචන වලින් ලියන නම් ඒකෙත් වචන එකකට එකක් සමානමද කියලා අපි දන්නේ නැහැ මේව එහා මෙහා වෙයි. කොහොම නමුත් සියලු දෙනාම එක සමාන උත්තර ලියන්නේ නැහැ. ඒ නිසා තමයි ප්‍රශ්න පත්‍රයකට එක එක්කෙනාට ලකුණු වෙනස් වෙන්නේ. එතකොට දැන් එකම ප්‍රශ්නේ දකිද්දී එක එක්කෙනාට ඇයි මේ එක එක ප්‍රශ්න හිතට එන්නේ? එක එක පිළිතුරු හිතට එන්නේ? මේකට හේතුව පින්වත්නි, ඒ අය තුළ සංඥා ගොඩනගිච්ච විදිහයි. දැන් මම ඔබට එක සිද්ධියක් මතක් කරන්නම්. රබර් වත්තක් අයිති මහත්තයෙක් හිටියා. මේ මහත්තයාට යම්කිසි දවසක අවශ්‍යතාවයක් ආවා. තමන්ගේ
වාහනයක් අරගෙන මේ රියදුරු පුහුණුව තමන් ලබාගෙන ලයිසන් එකකුත් ගන්න ඕනේ කියලා. ඉතින් මෙතුමා පින්වත්නි ලයිසන් එක ලබා ගන්න අවශ්‍ය විදිහට ඒ රියදුරු බලපත්‍රයට උමනා කරන විභාගය ලියන්න සූදානම් වෙලා එදා විභාග ශාලාවේ ඉන්නකොට මෙතුමාට ලැබිච්ච ප්‍රශ්න පත්‍රය හොඳට මුලින්ද ළඟට කියෙව්වා. කියවලා බලනකොට මෙතුමාට හරි සතුටු හිතෙන ප්‍රශ්නයක් මේ විභාගය තුල තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? කොළ වැටුනම මොකද කරන්න කියලා. එතකොට පින්වත්නි දැන් මේ ප්‍රශ්නය ඔබ දන්නවා හොඳටම වර්ණ සංඥා පූර්වයේ තියෙන කොළ නම් වූ වර්ණය දැල් වෙනකොට රියදුරෙක් මොකද කරන්න කියන ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්න පත්‍රයෙන් අහන්නේ. මොකද මේක රියදුරු බලපත්‍රයක් ලබා ගන්න ගිය අවස්ථාවක ලැබිච්ච ප්‍රශ්නයක්. ඒතර කොළ වැටුනම මොකද කරන්න කියලා අහලා තියෙන මේ වචන ටික දැකීම මාත්‍රයෙන්ම මේ රබරවත් අයිති මිනිහයාගේ හිතට ටක් ගාලා ආවේ මොකද්ද? එයා ලිව්වා උත්තරේ දලු දානකම් කිරි කපන එක නවත්තනවා කියලා. එතකොට පින්වත්නි මේ දලු දානකම් කිරි කපන එක නවත්තනවා කියලා උත්තරයක් මෙයා ලිව්වට අපි හිතන විභාග ශාලාවේ ඉන්න අනිත් අයට වගේ සිතුවිල්ලක් හිතේ අහලකවත් එන එකක් නැතුව ඇති. මෙයාට ඇයි ඒ වගේ සිතක් සකස් වුනේ? එයාගේ සංඥාව ගොඩනැගුණ ව්‍යාපාරයට සම්බන්ධව මේ සංඥාව ගොඩනැගුණට පස්සේ මෙයා ඊට අදාළව අර ප්‍රශ්නෙට පිළිතුරු හැටියට සැලකුවා. එතකොට ප්‍රශ්නේ අහලා තිබුණේ කොළ වැටුනම මොකද කරන්නේ? ඉතින් මෙයාට හිතුනේ රබර් ගස්වල කොළ වැටෙන එක. එතකොට පින්වත්නි බොහෝ දෙනෙක් ඔකට උත්තරේ හැටියට ලියනවා ගමන් කළ යුතුයි, යාම ඔයගේ නොයෙකුත් එක එක උත්තර ලියයි. දැන් මේ සියලුම උත්තර අතරේ සමහර කෙනෙකුට බැරි වෙලා හරි අතු ගන්න ඕනේ කියලා වගේ උත්තරයක් වුණත් ලියවෙන්න බැරි නෑ. මොකද කොළ වැටුනම මොකද කරන්නේ කියව ගමන් ටක් ගාලා මතක් වෙන්න පුළුවන්. මම මේ මොකද්ද කරන්නේ, කොතෙන්ටද මේ ඇවිල්ලා ඉන්නේ කියන එක මතක නැතුව කොළ වැටුනම මොකද කරන්නේ, අතු ගන්නවා කියලා ලියයි. අන්නේ විදිහේ පින්වත්නි එකම වචන ටික දකිනකොට එක එක්කෙනාට එන සංඥාවල විවිධත්වය නිසා තමයි ප්‍රශ්න පත්‍රයකට ලියන පිළිතුරුත් විවිධ වෙන්නේ. එතකොට මේ පිළිතුරු අතර නිවැරදි පිළිතුරු සහ වැරදි පිළිතුරු කියලා දෙකක් තියෙන්නේ. ඇයි? සිත සකස් වුණා නිවැරදි පිළිතුරකට අවශ්‍ය විදිහට සංඥාව. එතකොට ඒ උත්තරයට ලැබෙන ලකුණ එයාට සාර්ථකව ලැබෙනවා. එතකොට වැරදි පිළිතුරකට අවශ්‍ය විදිහට නම් සිත සකස් වුණේ ඊට අනුකූල සංඥාවක් නම් ඇති උනේ. එතකොට එයාට ලැබෙන ලකුණ සාර්ථක නේ අසාර්ථක ලකුණක්. එහෙනම් පින්වත්නි මේ ඕනම තැනක මිනිස්සෙකුට සිතක් සකස් වීමක් තියෙන්නේ. අපි හිතමු ඔබ යම්කිසි රූප වාහිනියක්, ගුවන් විදුලියක් මොනවා හරි උපකරණයක් ගේනවා. එක්ක ඔබ අලුතෙන් ජංගම දුරකථනයක් ගන්නවා. ඔබ මේ ගත්තු අලුත් උපකරණය පිළිබඳව පින්වත්නි සමහර දේවල් ඔබට එකපාරට සංඥාවක් නැහැ. ඔබ හඳුනාගෙන නැහැ මේක මෙතනයි මෙහෙමයි වෙන්නේ කියලා. ඒතර ඔබට ඒවා අත්හදා බැලීමක් කරන්න වෙනවා. දන්නේ නැති නම් දන්න කෙනෙක්ගෙන් අහලා හරි මේකෙන් මේ දේ කරන්නේ කොහොමද, මෙතනින් මොකද්ද වෙන්නේ කියලා ඔබ බොහෝ දේ අහලා විවිධ විදිහට ක්‍රියා කරලා අත්දැකීම් ගන්නවා. ඒ අත්දැකීම් ගත්තට පස්සේ පින්වත්නි ඔන්න ඔබට සිතක් සකස් වෙනවා. ඊළඟට ඉදිරියට මේක හොඳට භාවිතා කළාට පස්සේ ආයෙ ඔබට අමුතුවෙන් හිතන්න දෙයක්වත් නැහැ. මේකෙන් කොහොමද වෙන්නේ, මෙතනින් මොකද්ද වෙන්නේ කියලා අමුතුවෙන් ඔබට සිතන්න දෙයක් නැහැ පින්වත්නි. ඔබ ඊට පස්සේ ඉක්මනින් මේ වැඩේ කරගෙන යනවා. අධ්‍යාපනය කියන එක තියෙන්නේ ඒකටයි. සිත සකස් වෙන්න අවශ්‍ය විදිහට අපි පුහුණුවක යෙදෙන්නේ අධ්‍යාපනයක් තුළ සංඥා ගොඩනගා ගන්නට, විඳීම් ගොඩනගා ගන්නට. ඒකටයි පින්වත්නි මේ හැමදේම හැමදේම ඉගෙන ගන්න. ඔබ මේ ධර්මයේ ඉගෙන ගන්නෙත් ඒකයි. ඔබ ධර්මයේ තුල සංඥා ගොඩනගා ගන්නවා. අනිත්‍ය සංඥා ගොඩනගා ගන්නකොට ඔබට අනිත්‍ය පිළිබඳව තමයි සිත සකස් වෙන්නේ. චිත්ත සංකාරේනවා ඔබේ සිත සකස් වෙන අනිත්‍ය පිළිබඳව. හැමතැනම එහෙමයි පින්වත්නි. එතකොට මේ සිතක් සකස් වෙන්න හඳුනා ගැනීම සහ විඳීම අවශ්‍ය වෙනවා කියන එක ඔබට මීටත් වඩා තව බොහෝ උදාහරණ උපමා දිය යුතු නෑ. මේ කිව්ව කාරණා ටික ඔස්සේ ඔබට තේරෙන්න ඕනේ සිතක් මීට පෙර යම්කිසි ගොඩනගාගත් සංඥා සහ විඳීම උපකාර වෙලා යලි යලි සකස් වෙන්න හේතු වෙනවා කියන එක. එතකොට ඒ සිතක සකස් වීමක් හැමතිස්සෙම හැම මොහොතෙම සිද්ධ වෙනවා නම් පින්වත්නි ඒ සිතේ සකස් වීම තියෙන තාක්කල් අපි ජීවත් වෙනවා කියලා කියනවා. ජීවත් වෙනවා කියලා කියන්නේ සිතේ සකස් වීමක් තියෙන තාක්කල්. කවුරු හරි කෙනෙක් පින්වත්නි ඒ සිතේ සකස් වීම නැතිනම්
එතන ජීවත් වීමක් හැටියට දකින්නේ මෘත ශරීරයකට කවදාකවත් සංඥානේ විඳීම් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ මෘත ශරීරයට පින්වත්නි සිතක් සකස් වෙන්නේ නැහැ. චිත්ත සංකාර ඇති වෙන්නේ නැහැ. එහෙනම් එයා තුළ ජීවත් වීමක් තියෙනවා කියලා අපි පිළිගන්නේ නැහැ. දැන් සමහරවිට ඔයත් දැකලා තියෙනවා මැරිච්ච කෙනෙකුට පණ තියනවාද කියලා බලන්න තට්ටු කරලා බලනවා. නොයෙකුත් විදිහට එයාට මේ සංඥා ඇති කරවන්න බලන්නේ, විඳීම් ඇති කරවන්න බලන්නේ එයා තුළ චිත්ත සංකාර, ඒ කියන්නේ සිතේ සකස් වීමක් තියනවද නැද්ද කියලා බලන්නයි. එහෙම සකස් වෙනවා නම් පින්වත්නි සංකාරපච්චය විඥානං, මෙතන විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා පැහැදිලි. එහෙම වෙනවා නම් එතන එතකොට ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ, දිවි විඥානේ, කය විඥානේ, මනසේ විඥානේ ක්‍රියාත්මකයි කියලා තේරෙනවා. විඥානයේ ක්‍රියාකාරී බව තේරෙන නම් එහෙනම් අනිවාර්යයෙන්ම මේ චිත්ත සංකාරවල සකස් වීමක් තියෙන්නට ඕනේ පින්වත්නි. එතකොට ඔබට සිතේ සකස් වීමට පින්වත්නි මේ විදිහට සංඥා වේදනා හේතු වෙනවා කියන එක ඔබ දැනගෙන ඉන්නකේ වටිනාකම තමයි අපි දන්නවා අපිට සමහර පුද්ගලයන් ගැන විවිධ දෙනා ගැන පින්වත්නි මේ සිතක් සකස් වෙනවා සංඥාව වේදනා උපකාර වෙලා. ඒව සමහරලාට කෙලෙස් විශාල විදිහට වැඩෙන්න හේතු වෙන තැන් වෙන්නත් පුළුවන්. දැන් ඔය ඇත්ත දන්නවා සතෙක් දකිනකොට උනත් අපිට හිතක් සකස් වෙනවා මේ සතා මේ විදිහේ සතෙක්. අපිට කවදාකවත් පින්වත්නි හාවෙක් දකිනකොට මුවෙක් දකිනකොට හිතෙයිද මේ සතා මහ දරුණු සතෙක් කියලා. අපිට එහෙම හිතෙන්නේ නැහැ. මොකද අපි තුල සංඥාව තියෙන මේ හාව ගැන මුවා ගැන අහිංසකයි කියන සංඥාව. ඒත් එක්ක අපිට තියෙන වේදනාව සැප වේදනාවක්. ඒ වේදනාවයි අර සංඥාවයි එක්ක අපිට ඒ සතා ගැන නිකම් එන හිත මොකද්ද? මේ සතා හිංසකයි. එතකොට ඒ සිත සකස් වෙනවා. ඊළඟට සමහර සත්තු දකින්නකොට පින්වත්නි මේ සතා දෂ්ට කරනවා. මේ සතා සැරපරුසයි. මේ සතා දරුණුයි. මෙන්න මේ වගේ සංඥාවක් එක්ක අපිට දුක් වේදනාවක් එනවා. අපි ඒකත් එක්ක මේ සකස් වෙන සිත නිසා ඒ සතාගෙන් ඈත් වෙන්න උත්සාහයක් දරනවා. දැන් ඔය විදිහට අපි කල්පනා කරලා බැලුවොත් ඕනම තැනක සංඥාවක් වේදනාවක් හේතු වෙනවා මේ ලෝකේ ඉන්න පුද්ගලයෝ හඳුනා ගන්නට පවා. එතකොට පින්වත්නි පුද්ගලයෙක් හඳුනාගනිද්දිත් ඔයත් නිකන් හිතලා බලන්න කවුරු හරි කෙනෙක් අපිට බැන්න නම් යම්කිසි දවසක ඒ බැනපු එක සම්බන්ධව අපිට ඒ වෙලාවේ බයින ශබ්දය ඇහෙනකොට ශබ්ද සංඥා ඔස්සේ සංඥාවක් ගොඩනගෙනවා. මෙයා මට බයිනවා කියලා. ඒ සංඥාවත් එක්ක අපිට ආවේ වේදනාව දුක් වේදනාවක්. දැන් ඔය දුක් වේදනාවයි බැන්න කියන සංඥාවයි දෙක උපකාර වෙලා පින්වත්නි ඒ පුද්ගලයාව දකින වෙනත් අවස්ථාවලදීත් අපිට ටක් ගාලා සිතට එනවා මෙයා තමයි මට බැන්නේ. ඒතර මෙයා මට බැන්න කියන එක සිහි වෙනකොට ඒ සංඥාවයි ඒ වේදනාවයි උපකාර වෙලා අපිට සමහරලාට පින්වත්නි මේ පුද්ගලයා ගැන අර බැනපු මොහොතේ ඇතිවෙච්ච පටිඝසිතේ තරහසිත ආයෙත් මතුවලා එනවා. මොකද සිත සකස් වෙන්න අර සංඥාවයි වේදනාවයි උපකාර වෙච්ච නිසායි එහෙම උනේ පින්වත්නි. දැන් ඔබට මේ අවස්ථාවේ මේ අහන ධර්මයේ තුලින් සංඥාවේ අනිත්‍ය වෙන ස්වභාවය කියා දෙන්න උත්සාහ කරන්නේ. මොකද අද සංකාර මේ සකස් වීම ගැනයි කියලා දෙන්නේ. ඔබට ඉදිරි දේශනාවක මම වෙනම සංඥාව නිසා වේදනා නිසා මේ හටගන්නා සියලු දේ ඉක්මනින්ම නැති වෙලා ඒ මොහොතේම අනිත්‍ය වෙන ස්වභාවය ගැන පුළුල්ව කියා දෙන්නම්. ඉදිරි ඉරිදා ධර්ම දක්ෂිනා වැඩසටහනකදී ඒ ඔස්සේ ඔබට දැනගන්න පුළුවන් වෙයි පින්වත්නි මේ සංඥාව අනිත්‍ය නම් අපිට යම්කිසි කෙනෙක් දැකලා ඇති වෙන සකස් වෙන ඒ සිත අනිත්‍ය සිතක්. එතකොට අනිත්‍ය සිතක් වශයෙන් සකස් වෙනවා නම් අපේ තම ඊයේ බැන්න කියලා අපි හිතනවා කෙනෙකුට දැන් මේ මොහොතේ දකිද්දී මෙයා ඊයේ මට බැන්න. අන්නේ දැන් දකින මොහොතේ ඊයේ ඇතිවෙච්ච සංඥා ඔස්සේ ආපු මේ සිත අපි සැලකිල්ලකින් හිටියේ නැත්තම් ඊයේ ඇතිවෙච්ච තරහ මේ මොහොතේ ඇති වෙවි. ওই විදිහට දකින වාරයක් පාසාර චිත්ත සංකාරගෙන සිතේ සකස් වීම නිසා යලි යලිත් ඒ චිත්ත සංකාරයේ සකස් වීම ඔස්සේ අර පටිගයම මතුවෙවි එන්න පුළුවන්. ඒ තරහම මතුවෙවි එන්න පුළුවන්. ඒ නිසා සංඥා අනිත්‍ය බව තේරුම් ගත්තොත් එවැනි අවස්ථාවක අපිට අර තරහෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒවා වෙනම මාතෘකාවක් විදිහට ආයුතුයි කියලා ඔබට මතක් කළේ. ඒක පොළුල්ව කතා කරන්න ඕන නිසා පින්වත්නි ඔබට දැන් මෙතනදී සිහිපත් කරලා දෙනවා සමහර වෙලාවට මේ පුද්ගලයා මේ විදිහේ හොඳ කෙනෙක් කියලා අපි දන්නවනම් අපි හිතමු මෙයා පුංචි කාලේ ඉඳලා අපි හොඳට දන්නවා මෙයා කවදාකවත් බොරු කියපු කෙනෙක් නෙමෙයි. ඊළඟට අපි සමහරු ගැන හිතනවා පුංචි කාලේ ඉඳලා අපි දන්නවා මෙයා සත්තුන්ට හරි ආදරේ කවදාකවත් සතෙක් මරන්නේ නැහැ.
අන්න ඒ වගේ අපි එක එක්කෙනාගෙන මෙයා හරි සිල්වත් කෙනෙක්, මෙයා හරි ගුණවත් කෙනෙක්, ඔන්න ඔය විදිහට ගොඩනගාගත සංඥා තියෙනවා. ඒ සංඥාත් එක්ක අපිට ඒ අය දකිනකොට එන්නේ පින්වත්නි සැප වේදනා. එහෙනම් අපි ආයෙත් ඒ කෙනා දකිනකොට අපිට ඒ ඔස්සේ ඇති වෙන්නේ අර සංඥාව සහ ඒ විඳීම. ඒ ඔස්සේ අපි සිත සකස් වෙද්දී අපිට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැහැ මෙයා කවුද කින්ද මන්ද කියලා. තමන්ගේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, දරුව, බිරිඳ, එවැගේම සැමියා, ගුරුවරු, ශිෂ්‍ය ශිෂ්‍යාව මේ ඕනම කෙනෙක් හඳුනගනිද්දිත් පින්වත්නි තමන්ට උපකාර වෙන්නේ ගොඩනැගිච්ච සංඥා සහ වේදනා. අපි කවදාකවත් අපේ අම්මා දකිනකොට මේ කවුද මෙයා කියලා අපි හිතන්නේ නැහැ අම්මා ගැන. ඔබට ඔබේ දරුවෝ දකිනකොට පින්වත්නි මම මේ අයව දැකලා හුරුයි කවුද මේ කියලා ඒ වගේ ඔබ කල්පනා කර ඉන්නේ ඔබේ දරුවෝ ගැන. ඔබට ඔබේ දරුවා ගැන පින්වත්නි ගොඩනැගිලා තියෙන සංඥාව මේ මගේ දරුවා කියන සංඥාව. ඒතොරේ දරුවා ගැන යම් විඳීමක් තියෙන වේදනාවක්. අන්නේ විඳීමයි ඒ හඳුන ගැනීමයි නිසා දරුවා දකින ඕනෑම මොහොතක මගේ දරුවා කියන සිත සකස් වෙනවා. අන්න චිත්ත සංකාර. ඒතොර පින්වත්නි මේ සිතේ සකස් වීම කියන එක හැම මොහොතෙම සිද්ධ වෙන දෙයක්. ඔයත් කල්පනා කරලා බැලුවේ නැති වුණාට අපිට නිරන්තරයෙන්ම පුරුදු අත්දැකීම් මේ කතා කරන්නේ පින්වත්නි. ඒකයි කිව්වේ මේ ධර්මය ගැන කතා කරනවා නම් ගැඹුරින් අපි කතා කරන්නේ අපි ගැනමයි. ඒ නිසා අපි මේ ධර්මය ගැන අවබෝධයක් ඇති කර ගන්නකොට පින්වත්නි අපි අවබෝධය ඇති කරගන්නේ අපි ගැනමයි කියන එක ඔබ සිහිය තබා ගත යුතුයි. දැන් අපි මෙතෙක් වෙලා කතා කළා චිත්ත සංකාර සිතක් සකස් වෙන්න හේතු වෙන විදිහ ගැන. ඒ සිතේ සකස් වීම ගැන කතා කළා වගේම දැන් අපි විමසලා බලමු පින්වත්නි වචී සංකාර වචනේ සකස් වෙන්න හේතු වෙන්නේ මොනවද කියලා. එතකොට මෙතනදී අපි ඔබට කිව්වා සංකාර නිකන් අර නාට්‍යයක සංස්කාරක වගේ. නාට්‍යයක චිත්‍රපටයක සංස්කාරක කිව්වේ ඒ නාට්‍ය චිත්‍රපටයේ සකස් කරපු කෙනා. දැන් මෙතන චිත්ත සංකාර මිසක් චිත්ත ඒ සංස්කාර කියලා කියත හැකි සංස්කෘතයෙන් සංස්කාර කියන වචනේ. එතකොට සංස්කාර කියන සංස්කෘත වචනේත් සංකාර කියන පාලි වචනේත් අරගත්තට පස්සේ මේ ඔක්කොගෙම තේරුම සකස් වීම කියලා අපි කිව්වා. සංස්කාරක කිව්වොත් සකස් කරන කෙනෙක් නැත්තම් තමයි සංස්කාර කියලා කිව්වේ. එතකොට එහෙනම් සිත සකස් කරන කෙනෙක් නැහැ පින්වත්නි. සකස් වීමක් තියෙන්නේ. කෙනෙක් නැහැ කියලා කිව්වේ ඇයි? ඔබට හිතේ ඉතින් මා තුළනේ සකස් වෙන්නේ එහෙනම් කෙනෙක් නැහැ කියන්නේ කොහොමද කියලා. මේ ඕනම තැනක සකස් වෙති අපි ඔබට මතක් කළා. මට මෙසේ ඒවා මෙසේ වේවා කී ඔබ හිතලා සකස් කරගත්තේ නැහැ. ඕනම තැනක ඒක සකස් වෙනවා. අපි හිතමු තමන්ගේ අම්මා දකින්නකොට ඔබ උමනාවෙන් හිතන්න ඕනේද මෙයා දකිද්දි අම්මා කියලා මට හිතක් සකස් වේවා කියලා ඔබ හිතනවද? නැත්නම් හිත සකස් වෙනවද අම්මා දකින්නකොටම මේ අම්මා කියලා? ඔබට උමනාවෙන් අනේ මෙතුමිය දකින්නකොට මා තුල චිත්ත සංස්කාරයක් සකස් වේවා මේ මගේ අම්මා කියලා. එහෙම ඔබ හිතුවේ නැහැ. ඔබට එහෙම සකස් වෙන්න ඕනේ කියලා උමනාවක් ආවේ නැහැ. හිත සකස් වෙන්න ඕනේ කියලා. නිකම්ම හිත සකස් වෙනවා අම්මා කියලා. එහෙනම් පින්වත්නි සකස් වීමක් තියනවා කියන එක පැහැදිලි. හැබැයි සකස් කරන කෙනෙක් නැහැ කියන එකත් තේරෙනවා. ඒතර මෙතන හේතු නිසා සකස් වෙනවා. එහෙනම් අපි දැන් ඊළඟට විමසලා බලමු චිත්ත සංකාර ගැන කතා කළා වගේම වචී සංකාර ගැනත් වචනේ සකස් වෙන්නේ කොහොමද කියලා. වචන සකස් වීමේදී පින්වත්නි විතක්ක ਵਿਚාර කියන දෙක උපකාර වෙනවා කියලා අපි ඔබට පෙරත් මතක් කළා. දැන් උත්සාහ කරන්නේ මේ විතක්ක ਵਿਚාර කියන්නේ මොනවද, කොහොමද විතක්ක ਵਿਚාර නිසා වචන සකස් වෙන්නේ කියන එක විස්තර කරගන්නට. ඔයත් බලන්න දැන් විතක්ක කියන්නේ හිතනවා, ਵਿਚාර කියන්නේ ආයෙත් හිතනවා කියලා කිව්වනම් මොනවද මේ සිතනවා කියන්නේ? මොකද්ද මේ යලි යලිත් සිතනවා කියන එකේ තේරුම? සිතනවා කියනකොට පින්වත්නි අපිට තේරෙන්න ඕනේ යම්කිසි කෙනෙක් ඕනම වචනයක් කතා කරනකොට ඒක නොහිතා එහෙම පිට කරනව නෙමෙයි. අනිවාර්යයෙන්ම සිතලා ඒක යලි යලිත් සිතීමකින් තමයි පිට කරන්නේ. මේ සිතනවා සහ යලි යලි සිතනවා කියන වචන දෙකේ තේරුම ඉස්සලා තේරුම් ගන්න ඕනේ. කියන්නේ විතක්ක සහ ਵਿਚාර කියන වචන දෙක තේරුම් ගන්න ඕනේ. ඔබට ඒකට අපි උපමාවක් කියන්නම්. නිකන් හිතන්න යම්කිසි කෙනෙක් යම් විටක පන්දුවක් එකවරක අතෑරියට පස්සේ රබර් බෝලයක් අතෑරියට පස්සේ මේ බෝලේ පළමුවර පතිත වීම
උපකාර කරගෙන යලි යලි වාර ගානක් පතිත වෙනවා. ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා බම්ප් වෙනවා කියලා. දැන් මේ විදිහට පන්දුව උඩට යටට යලි පැමිණීම පින්වත්නි අපිට දකින්න පුළුවන් පළමු වර පතිත වීමේ උපකාරයෙන් යලි පතිත වෙන එක විතක්ක සහ ਵਿਚාර වගේ. මේක නිකන් තේරුම් ගන්නට ඔබට උපමා වශයෙන් මතක් කළේ. ඔබ තවත් විදිහකින් නිකන් හිතන්න කුරුල්ලෙකුට අහසේ පියාඹල යන්න අවශ්‍ය වුණාට පස්සේ මේ කුරුල්ල පළවෙනි පාර තටු ගහනවා. අන්නේ පළවෙනි පාර තටු ගැහුවට පස්සේ ඒ තටු ගහපු එක ආකාරයෙන්ම යලි ඒ අයුරින්ම තටු ගහනවා. එතකොට පළමු තටු ගැහිම අපි නිකන් හිතුවොත් විතක්කනම් යලි තේ ඔස්සේ තටු ගැහිම ਵਿਚාර වගේ. දිගින් දිගට මේ ඒ විදිහට පින්වත්නි තටු ගහනකොට මේ කුරුල්ලා තුළ පියඹා යෑමක් තියෙනවා. මෙන්න මේ වගේ විතක්ක ਵਿਚාර සකස් වෙනවා නම් එතනත් අපි තුළ ජීවත් වීමක් තියෙනවා. විතක්ක ਵਿਚාර නිසා වචන සකස් වෙනවා. මේ විදිහට විතක්ක ਵਿਚාර නිසා වචන සකස් වෙනවා කියන එක ඒ කියන්නේ හිතීමක් යලි හිතීමක් නිසා වචන සකස් වෙනවා කියන එක සමාජයට සමහරලාට තේරෙන්නේ නැහැ. ඇයි ඔහේ ගලාගෙන එනවා වගේ හිතනවා වචන. ඉතින් එහෙම ගලාගෙන එනවා වගේ කියලා හිතනකොට පින්වත්නි අපි කල්පනා කරනවා මේ හිතලා කියනෝ නෙමෙයි ඉබේ එනවා කියලා. එහෙම කියන සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා සමහරු කියන වචන ගැන කියනවා අනේ මම මේ කිතල එහෙම කිව්ව නෙමෙයි. මේක මේ නිකන් මට කියවුණා. දන්නේ නැද මම ඔය නිකන් ඔය හිතන්නේ නැතුව කියවෙච්ච එක වගේ කියනවා පින්වත්නි. මට ඒක බැරි වෙලා කියවුණා. මං එච්චර හිතුවේ නෑ ගැන. ඔගේ නොයෙකුත් වචන ඔස්සේ අපි හිතන්නේ අපි නොහිතා ස්වභාවයෙන් වචනයක් එළියට පිට වෙනවා කියලා. එහෙම නොහිතා කවදාකවත් වචනයක් පිට වෙන්නේ නෑ පින්වත්නි. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේ නොහිතා පිට වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් හොඳටම මෙන්න මේ වගේ අත්දැකීමක් ඔබට ලැබුණොත්. මොන වගේද? ඔබ දන්නවා මේ රටේ සමහර වෙලාවට භාවනා කරන නේවාසිකව පුහුණු වෙන මධ්‍යස්ථාන තියෙනවා. ඒ නේවාසික පුහුණු වෙන මධ්‍යස්ථාන වල සමහර සාර්ථක වැඩසටහන් පවත්වන තැන්වල නිශ්ශබ්දතාවය ආරක්ෂා කරගන්න නොඑක් නීතිමාලා තියෙනවා. අපේ රටේ වගේම විදේශ රටවලත් පවත්වාගෙන යන විශේෂ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන කිහිපයක් තියෙනවා. අපේ රටේ ඒ විපස්සනා භාවනා මධ්‍යස්ථාන 3ක් තියෙනවා. බටහිර රටවල් වලත් ඒ වගේම මැද පෙරදිග රටවල් වල පවා බොහෝ රටවල් වල මුළු ලෝකෙම ස්ථාන 100 ගාණක් තියෙනවා. ගෝයන්කජී කියන භාවනා ගුරුතුමා විසින් ආරම්භ කරේ බුරුම රටේ ඉද්දී එතුමා විසින් බුරුම රටේ මහා ෂාඩෝ කියන ස්වාමීන් වහන්සේ විසින් පවත්වාගෙන ගිය විපස්සනා භාවනා ක්‍රමයක් ඔස්සේ විපස්සනා භාවනාව දවස් 10ක පුහුණුවකින් පුහුණු කරනවා. එතකොට එවැනි මධ්‍යස්ථාන අපේ රටේ 3ක් තියෙනවා. දැන් මේ හැම ස්ථානයකම ලෝකෙම කෙරෙන ලෝකයේ තුල කෝටි ගණනාවක් භාවනාව පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒ හැම දිනම පින්වත්නි නේවාසිකව පුහුණු වෙනකොට දවස් 10 පුරාම කිසිම වචනයක් කතා කරන්නේ නැතුව ඉන්නේ. තමන්ගේ ගුරුවරයා එක්ක විතරයි අවශ්‍ය වුණොත් වචනයක් කතා කරන්න පුළුවන්. යෝගීන් එක්ක කිසිම වචනයක් කතා කරන්න බෑ තහනම්. එතකොට ඒ තහනම මුල් දවස් ටිකේ ටික අපහසුතාවයක් දැනුණත් ඊට පස්සේ හරි සතුටින් ඒක කරන්න පින්වත්නි. ඉතින් අවසාන 11 වෙනි දවස වෙනකොට තමයි කතා කරන්න ලැබෙන්නේ. දැන් මේ ස්ථානවලදී දැක්ක එක දෙයක් තියෙනවා. ඒ තමයි දවස් 10ක් මේ කටින් වචන පිට කිරීම අවම කරලා ඉන්නකොට ලොකු වෙනසක් තේරෙනවා සිතේ. මොකද වචන පිට කරන්න මුල් දවස් ටිකේ සෑහෙන හිතේ විතක් ਵਿਚාර ගොඩනගෙනවා. අරක කියන්න ඕනේ මේක කියන්න ඕනේ. දකින කෙනා සමහරවිට තමන් එක්ක එකට භාවනා කරගෙන ඉන්න අය දකිනකොට මෙයාට මේක කියන්න ඕනේ අරයට මේක කියන්න ඕනේ කිය ගොඩාක් දේවල් හිතට එනවා පින්වත්නි. මේ විතක්ක ਵਿਚාර දැන් එළියට දාන්න බෑ. වචනය සකස් වෙනවා. නමුත් වචනේ පිට කරගන්න බැහැ නීතියක් තියෙනවා. මේ විදිහට විතක්ක ਵਿਚාර බහුල වශයෙන් යම්කිසි කෙනෙකුට වචන වැඩි වෙනකොට තියෙනවා නම් වචන අඩු කරන්න විතක්ක ਵਿਚාර බහුල වීම අඩු වෙනවා. එතකොට පින්වත්නි භාවනාවට විතක්ක ਵਿਚාර සංසිඳවන්න ඕන නිසා විතක්ක ਵਿਚාර අඩු කරන්න ඕන නිසා වචනය අඩු කිරීම භාවනාවට බොහොම උපකාරයි. ඒ නිසා ඒ වගේ නීතියක තවත් හේතු තියාගෙන
එහෙම හික්මෙනවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ විතක්ක ਵਿਚාර කොච්චරනම් වචන සඳහා සකස් වෙනවද කියලා. අනිත් එක සමහර වෙලාවට Tamanට යම්කිසි භාවනාවේ ප්‍රතිඵලයක් දැනුනොත් යම් ප්‍රීති ස්වභාවයක් සැපයක් සැහැල්ලුවක් සිතේ සමාධිමත් බව ඔබට දැනුනොත් ඔබ සමහරවිට Taman එකට භාවනා කරන අනිත් යෝගින් එක්ක සමහර විට අපි හිතමු ගිලම්පස ගන්න වෙලාවට එහෙම නැත්නම් අතුපතු ගන්න වත්පිළිවෙත් කරන වෙලාවට හෝ කතා කරන්න පුළුවන් මට මෙහෙම දෙයක් දැනුණා. ඔයාට එහෙම දැනුණාද? ඒතර අනිත් කෙනාට පින්වත්නි මේ වගේ සමාධිමත් සිතක ස්වභාවයක් නැත්නම් එයා කියයි අනේ මම මෙච්චර කළාට මට තාම එහෙම දැනුන්නේ නැහනේ. ඒතර එයා හිතයි මට ඔයාට තරම් පින අඩුද? නොයෙකුත් ඒ පින්වත්නි මේ වචන නිසා අනිත් අයගේ සිත් තුලත් ඇති කරවන්න පුළුවන් නොඑක් සැක සංකා. ඒ නිසා භාවනා පුහුණු කරනකොට නේවාසිකව ඒ වගේ වචන කතා කිරීම අවම කරගෙන ගන්න එකෙන් සෑහෙන වාසි තියෙනවා. ඉතින් ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන හිතලා යලි සිතලා මේ වචන කතා කරනවා කියන එක තේරුම් ගන්න එවැනි පුහුණුවකින් පස්සේ හොඳට පුළුවන්. මොකද දවස් 10 අවසන් වෙලා 11 වෙනි දවසේ පින්වත්නි කතා කරන්න ලැහැස් වෙනකොට ඔන්න දැන් තේරෙනවා මේ පොඩි වචනයක් කියන්නත් කොච්චර හිතලා ආයෙ හිතලාද කියන්නේ කියලා. ඒ කියන්නේ ඕනකමින් හිතලා ආයෙ හිතලා වචන පිට කරන ස්වභාවය හොඳට තේරෙනවා. ඉතින් එතකොට එහෙම වෙලාවට සමහරවිට මේ හිතේ ඇතිවෙච්ච ශාන්ත බවට ප්‍රිය කරන කෙනා භාවනා කරලා ආසන්න කාලේ වචන හරි අඩුවෙන් කතා කරන අපිට පේනවා. ඇයි විතක්ක ਵਿਚාර බහුල කරගන්න කැමති නැති නිසා වචන අඩු කරනවා. ඉතින් දැන් මෙතෙන්දී ඔයත් හිතන්නේ එහෙනම් මේ හිතලා ආයා හිතලා වචන පිට කරනවා කියන එක අපි නුහුරු දෙයක් හැටියට හිතුවට මේක අපිට හරියට හුරු වෙච්ච දෙයක්. හිතනවා ආයා හිතනවා කියන එක දැන් කොච්චර හුරුද කියලා කියනවනම් මේකේ වැඩි වෙච්ච නිසාම හිතන්නේ නෑ වගේ හිතෙනවා. ඒකයි කියන්නේ ඉබේ පිට වෙනවා කියලා. හිතන්නේ නෑ නිකන් ඉබේ කියනවා වගේ කියලා හිතන්නේ පින්වත්නි. හිතලා දැන් මේක වැඩි වෙලා. අන්න එහෙම වැඩි වුණාට පස්සේ ඉබේ කියලා හිතනවා කියන එකට තව උදාහරණයක් කියත හැකි. ඒ තමයි අපි සමහරලාට කියනවා මේ මදුරුව ඇඟේ වහනකොට එහෙම අපි හිතලා නෙමෙයි ගහන්නේ කියනවා. දැන් අපිට සමහරු කියනවා ස්වාමීන් වහන්සේ මේ මම නම් ප්‍රාණඝාතය කරන්නේ කියනවා. එතකොට කිසිම සතෙක් මරන්නේ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ මම කිසිම සතෙක් මරන්නේ නැහැ කියනවා. ඊළඟට අපි අහුවොත් එහෙම එතකොට මදුරුවෙක්වත් මරන්නේ නැද්ද කියලා සමහර අය නම් එහෙම නැති අය ඉන්නවා. නමුත් ඇතැම් දෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මම ප්‍රාණඝාතය කරන්නේ නමුත් මදුරුව නම් මැරෙනවා කියනවා. ඉතින් මදුරුව මැරෙනවා නම් ප්‍රාණඝාතයක් කරන්නේ නැත්තේ කොහොමද? නෑ ස්වාමීන් වහන්සේ එතන මම චේතනා පහල කළා නෑ මම හිතලා ගහන්නේ. ඒ ගැහෙන එකක් නේ කියලා කියන අය ඉන්නවා පින්වත්නි. එතකොට මදුරුවට ගහන්නේ නෑ හිතලා ඒක වදින එකක් හැටියට සලකනවා නම් ඔබ මෙතනත් වෙලා තියෙන්නේ මොකද්ද? කවදාකවත් පින්වත්නි චේතනාවක් පහල කරන්නේ නැතුව හිතන්නේ නැතුව වදින්නේ නෑ මදුරුවට. ඕනම මොහොතක ඔබ මදුරුවට පහරක් දෙනවා නම් ඒ පහර දෙන්නේ පින්වත්නි ඔබ සිතලා ඒ චේතනාවක් පහල වෙලාමයි. කවදාකවත් හිතන්නේ නැතුව ගහන්නේ නෑ. වම් අතේ මදුරුව වහලා ඉන්නවා නම් ඔබ කවදාකවත් පින්වත්නි දකුණු අතට ගහන්නේ නෑනේ. ඔබ ගහන්නේ අනිවාර්යයෙන්ම වම් අතටමයි. ඇයි? ඔබට වම් අතේ වහපු මදුරුවා සඳහා ඒ මදුරුවාගේ වේදනාව දැනෙනකොට සංඥාවක් එනවා මදුරුව වැවුවා කියලා. දැන් ගහන්න ඕනි කියලා සංකාර චේතනාත් පහළ වෙලා ඔබ ගහනවා. එතකොට මදුරුවා සඳහා දැන් මරන්න ඕනි කියන චේතනාවක් ආවට පස්සේ ඔබ මේ මදුරුවට ගහනකොට ඒ චේතනාව විසින් කය සකස් කරලා මදුරුවා සඳහා පහර දීලා ඔක්කොම වෙනවා. හැබැයි ඒක ක්ෂණයක සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඔබට එකපාරට හිතෙනවා මං හිතුවේ නෑ ඒක ගැහුණා වගේ කියලා. වැදුණා කියලා. ඒකට හේතුව මේකයි. හිතලා දැන් මේක ගහලා මදුරුවට ආය අමුතුවෙන් කි වේගෙ වැඩි නිසා අමුතුවෙන් හිතනවා වගේ දෙයක් නෑ නිකන් වැදුණා වගේ. ඒකයි වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නවා පින්වත්නි ධර්මයට යොමු වෙච්ච බොහෝ පින්නතුන් ඉන්නවා. මදුරුව මරණ එක සම්පූර්ණයෙන්ම ජීවිතය තුළ අත්හැරලා දාපු. කවදාක්වත් මදුරුවෙකුට ගහන්න හිතන්නේවත් නැතුව මදුරුවෙක් වැහුවොත් සමහරවිට අතින් අත කිට්ටු කරලා ඒ මදුරුවා එලවන්න උත්සාහයක් දැරීමකින් හෝ එක්ක පිඹලා ඒ මදුරුවව අයින් කරන්න හෝ උත්සාහ කරන අපි දන්නවා ඉන්නවා. ඉතින් මේ රටේ අපිට මුණ ගැහුණ එක්තරා
ගායිකාවක්. ඇය 9 වසරේ ඉන්න කාලේ ඉඳලම මදුරුව මරණ එක නවත්තලා තියෙනවා කියලා දවසක් මායික මතක් කරනකොට, මොකද ඇයට මදුරුවන් විතරක් නෙමේ සියලුම සතුන් කෙරෙහි බොහොම ආදරයක් තියනවලු. ඒ සතුන් කෙරෙහි තියෙන කරුණාව, ආදරය නිසා මදුරුවා පවා මරණ එක නවත්තලා තියෙනවා 9 වසරේ ඉන්න කාලේ ඉඳලම. ඉතින් ගෙදර බල්ලොත් 16 දෙනෙක් විතර ඉන්නවලු. මේ විදිහට සතුන්ට ගොඩක් ආදරේලු. දැන් මේ මදුරුව මරන්නේ කියන එකේදී අය අපිත් එක්ක කියනවා, ස්වාමීන් වහන්සේ මම මදුරුවා වහුවට පස්සේ ඌ එලවන්නෙත් නෑ. ඌට එහෙම ලේබීලා යන්න දෙනවා. මදුරුවාට ඒ විදිහට මේ ලේත් දෙනවා කියලා කියනකොට මම මතක් කළා මරන්නේ නැති එක නම් වටිනවා. හැබැයි මැරුවේ නෑ කියලා මදුරුවාට තමන්ගේ ඇඟේ වහලා ලේ ටික බොන්න දෙන එක තුළ ඔබතුමේ විහිං අසනීප හදාගන්න පුළුවන්. ඒ නිසා මදුරුවා එලවන්න මරන්නේ නැතුව ඉන්න කියන එක මතක් කළා. ඒ නිසා පින්වත්නි අපිට මේකෙන් එකක් තේරෙනවා, කවුරු හරි කෙනෙකුට මදුරුව මරණ එක නවත්ත ගන්න පුළුවන් වෙලා තියෙනවා නම් එහෙනම් මේක ඉබේ වෙච්ච දෙයක් නෙමෙයි. මොකද පින්වත්නි ඉබේ වුණා නම් කාට හරි පුළුවන් ද නවත්තන්න? බැහැනේ ඉබේ වෙනවනම්. එතකොට දැන් අපි හිතමු වහිනවා කියන එක අපි හිතලා කරගන්න එකක් නෙමෙයි. ඒව ස්වභාවයෙන් සිද්ධ වෙනවා. එතකොට අපිට ස්වභාවයෙන් සිද්ධ වෙනදී නවත්තන්න බෑ. හුලං හමනකොට ස්වභාව ධර්මයේ තුල ඒ ස්වභාව ධර්මයේ හමන හුලඟ ස්වභාවයෙන් හමන එකක් හින්දා අපිට ඒක නවත්තන්න බෑ. එතකොට සුළඟ නවත්තන්න බෑ. සුළඟ ආවරණය කරන්න අපි වෙන මොනවා හරි දෙයක් තමයි කරන්නේ. මේ ඕනම තැනක එහෙනම් ඉර පායනවා කියන එක ස්වභාව ධර්මයේ තුල සිද්ධ වෙන එකක් නිසා අපිට කවදාකවත් ඉර පායන එක නවත්තන්න බෑ පින්වත්නි. ඉතින් මේ වගේ මදුරුව මරණ එකත් ස්වභාව ධර්මයෙන් අපි හිතන්නේ නැතුව ඉබේ වදින එකක් නම් එහෙනම් කවදාකවත් කිසිම කෙනෙකුට මම මදුරුව මරණ එක නවත්තනවා කියලා නවත්ත ගන්න බැරි වෙනවා. නමුත් මදුරුව මරණ එක එහෙම නවත්තපු අය ඕන තරම් ඉන්නවනම් ඒ මදුරුව මරණ අය ඒක නවත්ත ගන්න පින්වත්නි චේතනාව පහළ වෙලා කරපු දේ චේතනාවම හසුරෝමින් මරණ එක නැවැත්වීමක් කියන එක ඔබට තේරෙන්න ඕනේ. එහෙනම් පින්වත්නි එතනත් වෙලා තියෙන්නේ මදුරුවන්ට ගහලා දැන් තේරෙන්නේ ඉබේ වෙනවා වගේ කියන එක නම් වචන කතා කිරීමේ තියෙනෙත් ඔන්න ඔය ටිකම තමයි. සිතලා හැම තිස්සෙම මේ වචන පිට කරලා දැන් තේරෙන්නේ මේක නිකන් ඔහේ වෙනවා වගේ හිතෙනවා. සමහරු නම් ඔය මදුරුව ගැන කියනකොට කියනවා ස්වාමීන් වහන්සේ ඉතින් ඔහොම මරන්න නැතු හිටියොත් එහෙම අන්තිමට ඩෙන්ගු බෝ වෙයි, අරක බෝ වෙයි, මේක බෝ වෙයි. ඔබ වහන්සේලා නම් කියයි ඊට පස්සේ මිනිස්සු මැරෙයි. පින්වත්නි එකක් මතක තබා ගත යුතුයි. මේ ඔබයි මමයි දෙන්න මේ මදුරුවා මැරුවා කියලා අපිට පුළුවන් ද පින්වත්නි මුළු රටේම තියෙන මේ මදුරුවා සංගතේ නවත්තලා දාන්න? අපි මැරුවා කියලා. එහෙනම් අපි පුංචි කාලේ ඉඳලා ඔය මරලා තියෙන මැරිල්ලේ හැටියට මේ රටේ මිනිස්සු චූටි කාලේ ඉඳලා ලක්ෂ ගාණක් මරලා තියෙන මදුරුවන්ගේ ප්‍රමාණය හැටියට මේ මදුරුව බෝවීම එහෙනම් නවතින්න ඕනේ. මෙහෙන් මිනිස්සු කරන අකුසල් වැඩි වෙන්න මදුරුව වෙලා උපදින මිනිස්සු තෝනතරම් වැඩි. දැන් ඔය ඔබම මරණ මදුරුවන්ගේ හැටියට පින්වත්නි ඔබම මදුරුව වෙලා උපදින්න එපා කර්ම විපාක විඳින්න. එතකොට මදුරුව කොච්චර මැරුවත් පින්වත්නි උපදින මදුරුවන්ගේ ප්‍රමාණය නම් අඩුවක් වෙන්නේ නැහැ. කර්ම විපාකේ පැත්තෙන් බලනකොටත් ඒක තේරෙනවා. අනිත් පැත්තෙන් තමයි මදුරුව බෝ වෙන එක අඩු කරන්න නම් ඔබ ඒ බෝ වෙන ස්ථාන වෙනස් කරනවා මිසක් බෝ වෙන්න අවශ්‍ය කරන පසුබිම හදන්න නැතුව ඉන්නවා මිසක් බෝ වෙන්න ඉඩ දීලා මදුරුවාට උපදින්න අවශ්‍ය පසුබිම හදලා ඊට පස්සේ මරනවා නම් ඔබ හරියට ගබ්සාවක් කරගන්න අම්මා කෙනෙක් කරන වැඩේ වගේ දෙයක් තමයි කරන්නේ. මොකද හේතුව දරුවෙකුට උපදින්න අවශ්‍ය පසුබිම හදලා අනියම් විදිහකට ඒ දරුවා උපදින එක තමන්ගේ නමට කැලලා සමාජය තුල තමන්ට ප්‍රශ්නයක්, දරුවට ප්‍රශ්නයක්, ස්වාමියාට ප්‍රශ්නයක්, ඒ ප්‍රේමතාවට ප්‍රශ්නයක් කියලා සලකලා දරුවා මරන්න උත්සාහ කරනවා. එතකොට ගබ්සා ආදී දෙයකින් තමන්ගේ දරුවා මරණයටපත් කරන්නේ උපදින්න අවශ්‍ය පසුබිම හදලා. ඒ කියන්නේ දරුවා මව් කුස තුල බැසගෙන මව් කුස තුල යම් ඉපදීමක් දැන් වෙලා තියෙනවා. ඉපදිච්ච දරුවා තමයි මරන්නේ. මදුරුවවත් ඒ වගේ අපි උපදින්න පරිසරය හදලා ඉපදුනාට පස්සේ මරනවා. මේ මදුරුව සංගතේ නවත්තන්න කියලා. ඉතින් ඔබට කවදාකවත් පින්වත්නි ඒ උපදින්න ස්ථාන තියෙන තාක්කල් හැමදාම තමන්ගේ අතට චටස් කියලා ගගහ
මදුරුව මර ඉන්න තමයි සිද්ධ වෙන්නේ. කවදාවත් මදුරුව බෝවීම නවත්ත ගන්න නම් බැරි වෙනවා පින්වත්නි. අකුසල් ගොඩක් රැස් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මරණ එකෙන් නෙමෙයි මේකට විසඳුම හොයන්න තියෙන කියන එකත් ඔබ සිහිය තබා ගත යුතුයි. මොකද කවදාකවත් ඔබ මරණ එක නැවැත්තුවා කියලා බෝවීම වැඩි වෙන්නේත් නැහැ. මරණ එක මැරුවා කියලා බෝවීම අඩු වෙන්නේත් නැහැ. ඒ නිසා අපි ඒ වගේ සිහිය තබා ගත යුතුයි. මාතුර්කාවට පොඩ්ඩක් පිටින් යන කාරණාවක් මතක් කළේ. එතනත් මේ වචී සංස්කාර කියන විතක්ක ਵਿਚාර වගේම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මදුරුවට ගහන ගැහිල්ල හැටියට ඉබේ වෙනවා කියලා දැනෙනවා වගේ අපි මේ කතා කරන කතාවේ හැටියට කියනවනේ සාමාන්‍යයෙන් වැට බැඳින්නවත් බැහැ කියනවා. සාමාන්‍ය රටක් වට කරලා බැඳත් වැටක් කටක් වට කරලා වැටක් බඳින්න බෑ කියලා කියන්නේ එච්චරටම මේ කටින් පිට වෙන වචනවල පාලනයක් කරගන්න හරි අමාරුයි පින්වත්නි. ඇයි අමාරු? විතක්ක ਵਿਚාර සකස් වෙනවා ඉවරයක් නැතුව. දැන් අහසින් ගිය ඉබ්බටත් ඒකනේ උනේ. කොක්කු දෙන්න ඉබ්බ අරගෙන යනකොට අපි අහලා තියෙනවා ඒ කතාවේදී ඉබ්බට බලාගෙන ඉන්න බැරි වුණාලු මේ ළමයින් සම්බන්ධව. ඉතින් එතකොට ළමයි පහළ ඉඳලා කියන කරන්නේ ඒවට අර ඉබ්බ තුල ආපු විතක්ක ਵਿਚාර නිසා ඉබ්බ වචන පිට කළා. ඒතර වචන පිට කරනකොට කට ඇරිය ඉබ්බ වැටුණා. ඉතින් දැන් එතනදී උනත් තේරෙනවා අපිට මේ විතක්ක ਵਿਚාර සකස් වුණාට පස්සේ වචන පිට වෙනවා ඔහේ. එතකොට ඒව පින්වත්නි ඉබේ වෙන ඒවා නම් නෙමෙයි, හිතාමතාම සිතලා ආයෙත් සිතලා සකස් වෙන ඒවා. ඉතින් යම් කිසි කෙනෙක් ජීවත් වෙනවාද කියලා සොයන්න ඔය වචන සකස් වෙනවාද කියලා සෙවීම එක්තරා තවත් ක්‍රමයක්. මොකද වචන සකස් වෙන්නත් විතක්ක ਵਿਚාර ඕන නිසා පින්වත්නි. ඒ නිසා අපි කවුරු හරි කෙනෙක් මැරිලාද කියලා බලන්න එයා කතා කරවන්න උත්සාහ කරනවා. අපි හිතමු තමන්ගේ අම්මා නම් එයාට මේ වෙලාවේ සිහි නැති වෙලා හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා නම් අපි යා මැරිලාද නැද්ද කියලා බලන්න කතා කරනවා. අනේ අම්මේ කතා කරන්නකෝ, අම්මේ කතා කරන්නකෝ, අම්මේ කතා කරන්නකෝ අම්මේ කිය අපි අම්මව කතා කරවන්න උත්සාහ කරනවා. ඒ මොකද විතක්ක ਵਿਚාර සකස් වෙනවා නම් තාමත් ජීවත් වෙනවා කියලා අපි පිළිගන්න නිසා. එහෙනම් සංඥා වේදනා කියන හඳුනා ගැනීම තියෙනවා නම්, විඳීමක් තියෙනවා නම් තාම ජීවත් වෙනවා වගේ විතක්ක ਵਿਚාර කියන සකස් වීම, වචනේ සකස් වීමක් තියෙනවා නම් තාම ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනවා නම් පින්වත්නි විඥාන හටගන්න හේතු වෙනවා. එතකොට සංකාරපච්චය විඥානං කියන එක ඔබට යම් මට්ටමකට තේරුමක් ඇති වෙන්නට මේ චිත්ත සංකාර සහ වචී සංකාර කියන දෙක ගැන අද දවසේදී තේරුම් කරලා දුන්නේ. පින්වත්නි ඔබට මේ ආකාරයෙන්ම වචනයේ සකස් වීම, සිතේ සකස් වීම වගේම කයේ සකස් වීම, ඒ කියන්නේ කාය සංස්කාර ගැන තාම පැහැදිලිව කියා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද නෙමේ ලබන ඉරිදා ධර්ම දක්ෂිනා වැඩසටහනෙන්. මොකද දැන් අද ඔබට කයේ සකස් වීම නැතුව වචනේ සකස් වීමයි, සිතේ සකස් වීමයි ගැන මේ කියා දුන්න ආකාරයට කයේ සකස් වීම කියා දෙන්න බෑ. ඒක ඊට වඩා ටිකක් පුළුල්ව කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා කයේ සකස් වීම ගැන අපිට ඔබට පැයක්වත් ඕනේ කියා දෙන්න. ඒ නිසා ඔබ ලබන ඉරිදත් පින්වත්නි ධර්ම දක්ෂිනා වැඩසටහන සමග එක්වතු වෙලා මේ කය සකස් වෙන්නේ කොහොමද? ආස්වාස ප්‍රස්වාස නිසා කියලා බුදු වදන निराවුල්ව තේරුම්ගෙන තමන්ගේ ජීවිතයට අවබෝධයක් එකතු කරගන්න උත්සාහ කරන්න. අද දවසේ ඔබ වචනේ සකස් වීමයි, සිතේ සකස් වීමයි ගැන තේරුම් ගත්ත ධර්මයේ ඔස්සේ මේ උතුම් දහම් කරුණ තේරුම් කරමින් ඔබට අද දවසේ අපි ධර්ම දක්ෂිනා වැඩසටහනෙන් තමාගෙන අවබෝධ කරන්නට මේ කියා දුන්න සියලු අර්ථය ඔබේ ජීවිතයට යහපත සැපත පිණිස හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. මෙවැනි පටිච්ච සමුප්පාදයේ මුල් කරගත්තු සරල දේශනා ඔබට පින්වත්නි දවස පුරා ශ්‍රවණය කරන්නට අවශ්‍ය අවස්ථාව සකස් වෙලා තියෙනවා. කොළඹ බෞද්ධ සම්මේලන ශාලාවේ දෙවනි සතියේ ඉරිදා 8 ඉඳලා 4 වෙනකන්, ඒ වගේම කුරුණෑගල YMB ශාලාවේ උදේ 8 ඉඳලා 4 වෙනකන් පළමු සතියේ ඉරිදත් දවස පුරා වැඩසටහන් පැවැත්වෙනවා. අද දවසේ පින්වත්නි ධර්ම දේශනාවේ සදැහැති දායකත්ව ලබාගෙන කටයුතු කරන්නේ නිට්ටඹුව කන්ද හේනවත්තේ යෝවි ශෂී ඩිමන්ත ගුණතිලක සහ ප්‍රසාදිනී ගුණතිලක කියන පින්වතුන් ඒ දරු දෙදෙනා විසින්. තාම් සදැහැසිතින් මේ දායකත්වගෙන කටයුතු කරන්නට හේතු වන්නේ 2015 3 වෙනි මාසේ 25 වෙනි දින 61 වන උපන්දිනයේ සමරන විශ්‍රාමික හෙද නිලධාරිනී
නිසංසලා පතිරණ මවට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සෙත් ප්‍රාර්ථනා කරන්නට සිගේරා විජේසිංහ, සුනන්දා, සුජාතා, නාලනී, මල්ලිකා, රංගනී, පද්මා, ඒ වගේම විශ්‍රාමක හෙද නිලධාරී චන්ද්‍රසේකරට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට ඒ සියලු සත් අරමුණු ඒ ආකාරයෙන්ම සඵල වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි විශේෂයෙන් ආශිර්වාද කරමින් තමන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා වශයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් මේ පින ධර්මාවබෝධයේ පිණිස හේතු වේවා කියන සිතින් ආශිර්වාද කරනවා. ඒ අතර විශේෂයෙන්ම සිහි කරගෙන තිබෙනවා ගෞරවනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමින් වහන්සේටත් ඒ වගේම ගෞරවනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේටත් දේශකයන් වහන්සේ වන අපිටත් නිර්වාණ සෝය අවබෝධ කරගන්න මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් net fm නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ අතර අපේ වරුණ මහත්මයාට දර්ශන මහත්මයා ඇතුළු ඒ ආගමික අංශයේ කටයුතු කරන පින්වතුන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ආශිර්වාද කරලා තිබෙනවා. මේ ආකාරයට මේ ගුණතිලක පවුලේ පින්වතුන් සියලු දෙනා විසින් බලාපොරොත්තු වෙන සියලුම සත්තරමුණු ඒ ආකාරයෙන්ම සඵල වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත පින දෙවියෝත් සතුටු සිතින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඒ වගේම සංසාරගත අපිට සිහි වෙන නොවන සියලු ඥාතියෝ මේ පින සතුටින් අනුමෝදන් වෙලා පරලොව සැනසෙත්වා කියලා සාදු කියන්න. අද ඔබ ධර්මයේ ශ්‍රවණය කරමින් ලබාගත් උතුම් පුණ්‍ය මහිමයෙන් සියලු දෙනාටම ධර්මාවබෝධය ඉක්මන් කරගන්නට ඒකාන්තයෙන්ම මේ පින උපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති.